පුතේ ජාතික ගිණුම් කරන රිවිෂන් එක පටන් ගන්න මේ මොහොතේ අපොඩක් මුලට ගිහිල්ලා බැලුවොත් ජාතික ගිණුම් කරණය පිළිබඳව අපි දන්නවා 1953 තමයි මේ ජාතික ගිණුම් කරණය හඳුන්වලා දෙන්නේ. ඒතර 1953 ඉඳලා විවිධ වෙනස්කම් පරිවර්තනයන් සිදු වෙවි. මේ ජාතික ගිණුම් කරණය කියන සංකල්පය ඉස්සරහට ආවා. ඒතර වර්තමානයේ අපි පුතේ 2015 ඉඳලා මේ දක්වා වර්තමානයේ ජාතික ගිණුම් සකස් කරන්නේ SNA 2008 කියන ජාතික ගිණුම් කරන ක්‍රමවේදයට අනුව. අපි වර්තමාන ජාතික ගිණුම් කරණය කරන්නේ මොකෙන්ද පුතේ? SNA 2008 කියන ක්‍රමවේදයට අනුව. මොකට අනුවද පුතේ? SNA 2008 කියන ක්‍රමවේදයට අනුව. පැහැදිලිද? right. නම් අද අපි ජාතික ගිණුම් සකස් කරන්නේ මොකට අනුවද පුතේ? SNA 2008ට අනුවයි. හරිද? ජාතික ගිණුම් හදන්නේ SNA 2008ට අනුවයි. හරිද? right. පුතේ අර පළවෙනි පිටුවේම තියෙන අන්තිම වාක්‍ය highlight කරා. පළවෙනි පිටුවේ තියෙන අන්තිම වාක්‍ය highlight කරා. 2015 වර්ෂයේ සිට කියන තැන highlight කරා. හරිද? right. පැහැදිලි නේද පුතේ? දැන් හරිය නේද? පැහැදිලි නේ? right. එහෙනම් වර්තමානයේ පුතේ ජාතික ගිණුම් කරණය කරන්නේ SNA 2008 කියන ක්‍රමයට අනුව. මොකද පුතේ මේ SNA කියන්නේ? SNA කියන්නේ මොකක්ද? System of National Accounting කියන එක. SNA කියන්නේ මොකක්ද? System of National Accounting කියන එක. හරිද? right. හොඳයි. එහෙනම් පුතේ එක දෙයයි දැනගන්න ඕන. මොකක්ද දැනගන්න ඕන? ඉතිහාසෙ මුකුත් ඕනේ. ජාතික ගිණුම් කරණය පිළිබඳ ඉතිහාසයක් ඔබට අවශ්‍ය නැහැ. ඔබ එක දෙයක් දැනගන්න. මොකක්ද ඒ දැනගන්නේ? දැනගන්න ඕන දේ තමයි වර්තමාන ජාතික ගිණුම් හදන්නේ SNA 2008 කියන ක්‍රමයට අනුව. පළවෙනි ප්‍රශ්නට අපි යමු. පුතේ ජාතික ගිණුම් සම්පාදනයේදී අනිවාර්යෙන්ම හඳුනාගත යුතු පහත සංකල්ප වලින් කුමක් අදහස් වේද? ජාතික ගිණුම් කරණයේදී අනිවාර්යෙන්ම හඳුනාගත යුතු පහත සංකල්ප වලින් කුමක් අදහස් වේද කියලා. පුතේ අපි ඉස්සෙල්ලම බැලුවොත් ජාතික ගිණුම් කරණය කියන්නේ මොකක්ද? අපි සරලවම බලමු. ජාතික ගිණුම් කරණය කියන්නේ මොකක්ද? පුතේ ජාතික ගිණුම් කරණය කියන්නේ මෙන්න මේ රටක යම් කාල පරිච්ඡේදයක් තුල ඔන්න 2020යි 1යි ඉඳලා 2020යි 12යි 31 වෙනකම්. හරිද? මෙන්න මේ රටේ නිපදවන සමස්ත භාණ්ඩ හා සේවා ටික එකතු. සමස්ත භාණ්ඩ හා සේවා ටිකේ එකතුව ගන්න ක්‍රමවේදයට කියනවා ජාතික ගිණුම් කරණය.
මොකද්ද ಜಾති ගිණුම් කරන්නේදී වෙන්නේ පුතේ? රටේ යම් කාල පරිච්ඡේදයක් ඇතුළත 2020 12 වෙනි මාසේ 31 12 වෙනි මාසේ 31 මේ 1 ඉඳලා 12:31 වෙනකම්. හරිද? 12:31 වෙනකම් නිෂ්පාදනය කරන ලද සමස්ත භාණ්ඩ හා සේවා ටිකේ වටිනාකම එකතු කරලා බැලුවොත් අන්න ඒකට කියනවා, ඒ බලන ක්‍රමයට කියනවා ජාතික ගිණුම් කරණය. ඒකතු කරන ක්‍රමයට කියනවා පුතේ මොකක්ද කියන්නේ? ජාතික ගිණුම් කරණය. ඇත්තටම මේකේ අවසානයේ ලැබෙන ප්‍රතිඵලය පුතේ අපි කියනවා මොකක්ද? දල දේශීය නිෂ්පාදනය. ඕකේ අවසානයේ ලැබෙන ප්‍රතිඵලය මොකක්ද පුතේ? ප්‍රතිඵලය දල දේශීය නිෂ්පාදනය. හරිද? right. එතකොට මෙන්න මේ දල දේශීය නිෂ්පාදනය ගන්න රටේ සමස්ත භාණ්ඩ ටිකේ වටිනාකම එකතු කර ගන්න මේ ක්‍රමවේදයට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ? ජාතික ගිණුම් කරණය. මොකක්ද කියන්නේ? ජාතික ගිණුම් කරණය. ජාතික ගිණුම් කරණයේ අවසානයේ ලැබෙන ප්‍රතිඵලය මොකද්ද පුතේ? දල දේශීය නිෂ්පාදනය. පුතේ මෙතෙන්දී අපි සංකල්ප තුනක් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකක්ද මේ සංකල්ප තුන? නිෂ්පාදනය, ආර්ථික කලාපය, ආයතනික අංශය. මොකක්ද සංකල්ප තුන? නිෂ්පාදනය, ආර්ථික කලාපය, ආයතනික අංශය. දැන් අපි පුතේ ඒ කොටස් තුන පිළිබඳ අවබෝධයක් ලබා ගමු. නිෂ්පාදනය මොකක්ද නිර්වචනය? යෙදවුම් නිමවුම් බවට පත් කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. ඔබට මතක ඇති මොකක්ද නිෂ්පාදනය කියලා අපි නිර්වචනය කළේ? යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. හැබැයි ඒ නිර්වචනය පුතේ දැන් හරියන්නේ ජාතික ගිණුම් කරණයට හරියන්නේ. මෙන්න පුතේ ජාතික ගිණුම් කරණයේ නිෂ්පාදනය පිළිබඳ නිර්වචනය. මෙන්න පුතේ ජාතික ගිණුම් කරණයේ නිෂ්පාදනය පිළිබඳ නිර්වචනය. ආගන්න. ආයතනයක පාලනය හා වගකීම යටතේ. ආයතනයක පාලනය හා වගකීම යටතේ ප්‍රාථමික ද්විතීක යෙදවුම් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා බිහි කිරීමට කියනවා පුතේ නමක් නිෂ්පාදනය. එහෙනම් පටල ගන්න එපා. අපිට එක සැරේට නිෂ්පාදනය කියපු ගමන් ඔළුවට එන්නේ මතකෙට එන්නේ අර නිෂ්පාදන පිරිවැය අපේ නිර්වචනය. ව්‍යාපාරාධිනේ නිර්වචනය. මොකක්ද පුතේ නිර්වචනය? යෙදවුම් නිමවුම් බවට පත් කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය කියන එක. හැබැයි පුතේ ඒක අපි බැහැර කරනවා. මෙන්න නිර්වචනය. ජාතික ගිණුම් කරණයට අදාළ නිර්වචනය. මෙන්න පුතේ ආයතනයක පාලනය හා වගකීම යටතේ ප්‍රාථමික හා ද්විතීක යෙදවුම් නැත්නම් යෙදවුම් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා බිහි කිරීමට කියනවා නිෂ්පාදනය. මොකද පුතේ ජාතික ගිණුම් කරණයේ නිෂ්පාදනයේ නිර්වචනය? ආයතනයක පාලනය හා වගකීම යටතේ ද්විතීක හා ප්‍රාථමික යෙදවුම් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා බිහි කිරීම නිෂ්පාදනය.
මේ තියෙන පුතේ තින්ත කුප්පිය මේ ඇට්ලස් මුදලාලි. මේක භාණ්ඩයක්. මේක නිෂ්පාදනය වෙන්නේ පුතේ ආයතනයක පාලනය හා වගකීම යටතේ. ඇට්ලස් මුදලාලිගේ පාලනය හා වගකීම යටතේ තමයි පුතේ මේ පෑන බිහි වෙන්නේ. මේ තින්ත කුප්පිය බිහි වෙන්නේ. එහෙනම් පුතේ නිෂ්පාදනයක් බිහි වෙන්නේ මොකක් යටතේද? ආයතනයක පාලනය හා වගකීම යටතේ. හරිද? ඒ වගේම ප්‍රාථමික හා ද්විතීයික යෙදවුම් අපි ඉස්සරහා කතා කරනවා මොනවද කියලා මේ යෙදවුම් පාවිච්චි කරගෙන භාණ්ඩ හා සේවා බිහි කිරීමට කියනවා නිෂ්පාදනය. එහෙනම් මෙතෙක් නිෂ්පාදනයේ තිබිච්ච නිර්වචන ඩිලීට් කරලා අපි අලුත් නිර්වචනයක් ලියමු. මොකක්ද ඒ අලුත් නිර්වචනේ? ආයතනයක පාලනය හා වගකීම යටතේ ප්‍රාථමික හා ද්විතීයික යෙදවුම් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා බිහි කිරීමට කියනවා නිෂ්පාදනය. පැහැදිලිද? right. බලන්න හොඳට. නිෂ්පාදනය යනු කිසියම් ආයතනික ඒකකයක පාලනය වගකීම යටතේ. highlight කරන්න පුතේ. ආයතනික ඒකකයක පාලනය වගකීම යටතේ. අන්නේ වචන. ආයතනික ඒකකයක පාලනය හා වගකීම යටතේ. ප්‍රාථමික හා අතරමැදි යෙදවුම් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා නිමවුම් වශයෙන් බිහි කෙරෙන ක්‍රියාකාරකම්. එන මොකද පුතේ? නිෂ්පාදනය යනු ආයතනික ඒකකක පාලනය හා වගකීම යටතේ ප්‍රාථමික හා අතරමැදි යෙදවුම් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා නිමවුම් වශයෙන් බිහි කිරීමේ ක්‍රියාකාරකම්ය. හරිද? highlight කරේ වචනේ මොකද්ද පුතේ? ආයතනික ඒකකයක පාලනය හා වගකීම යටතේ. right. හොඳයි. යන් ඊළඟ දෙවැනි එක එනවා පුතේ මොකක්ද? ආර්ථික කලාපය ආර්ථික ප්‍රදේශය. ජාතික ගිණුම් වල අපි තරයේ දැනගන්න ඕන දෙවැනි සංකල්පය. ජාතික ගිණුම් වල අපි තරයේ දැනගන්න ඕන දෙවැනි සංකල්පය. මොකක්ද පුතේ? ආර්ථික කලාපය නැත්තම් ආර්ථික ප්‍රදේශය. ආර්ථික ප්‍රදේශය. පුතේ අපි ජාතික ගිණුම්කරණයේදී ගන්නේ රටේ සමස්ත නිෂ්පාදිතය. අපේ රටේ සමස්ත නිෂ්පාදිතය. ඒතර අපේ රට කියන එකට මොනවද අයිති වෙන්නේ? ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදනය ගණනය කරද්දී මොන සීමාව ඇතුලේ තියෙන නිෂ්පාදනය ගන්න? අන්න ඒකයි අපි බලන්නේ. හරිද? right. ඒතර අපි ලංකාවේ දළදේශීය නිෂ්පාදනය ගණනය කරන්න යද්දී අපේ රටේ දළදේශීය නිෂ්පාදනයට මොන වපසරිය තුල තියෙන භාණ්ඩ ටිකද එකතු කරන්නේ? ඒක බලන්න යන්න. right. බලන්න හොඳට කියවන්න. ආර්ථික ප්‍රදේශයේවත් ආර්ථික කලාපය යන්නේ මෙන්න මේකයි. ආර්ථික කලාපය කියන්නේ ආර්ථික ප්‍රදේශය කියන්නේ මෙන්න මේකයි. රටක රජය විසින් ඍජුවම පාලනය වන ප්‍රදේශය හා එහි ඇතුළත් ඕන. අපේ රටේ ආර්ථික ප්‍රදේශය කියන්නේ මොකක්ද? අපි ජාතික ගිණුම්කරණයේදී දළදේශීය නිෂ්පාදනය හදන්න භාණ්ඩ එකතු කරන ප්‍රදේශය මොකක්ද? මෙන්න පුතේ ප්‍රදේශය. ලංකාවේ රජය විසින් හරිද? ශ්‍රී ලංකා රජය විසින් පාලනය කරන ඍජුවම පාලනය කරන ප්‍රදේශය සහ
එහි ඇතුළත් දෑවලට කියනවා පුතේ නම මොකද කියන්නේ? ආර්ථික ප්‍රදේශය. එහෙනම් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රදේශය කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකා රජයේ ඍජු පාලනයට යට. අපේ රටේ ආණ්ඩුවේ ඍජු පාලනයට යට ප්‍රදේශය සහ එහි ඇතුළත් දැන් highlight කරන්න පුතේ වචනය රජය මගින් ඍජුවම පාලනය වන ප්‍රදේශය හා එහි ඇතුළත් දැන්. එහෙනම් අපි දලදේශීය නිෂ්පාදනය ගන්න අපේ ආර්ථික ප්‍රදේශය තුල තියෙන ටික. මොකක්ද මේ ආර්ථික ප්‍රදේශය කියන්නේ? අපේ රටේ රජය ඍජුවම පාලනය කරන ප්‍රදේශය හා එහි ඇතුළත් දැන්. හරිද? right. එහෙනම් highlight කරලා වචන මොකක්ද පුතේ? රජය මගින් ඍජුවම පාලනය වන ප්‍රදේශය හා එහි ඇතුළත් දෑය. හරිද? right. හොඳයි. ආර්ථික ප්‍රදේශය පහත දෑවලින් සමන්විත වේ. මෙන්න පුතේ ආර්ථික ප්‍රදේශය හැදෙන ටික. මෙන්න අපේ රටේ ආර්ථික ප්‍රදේශය හැදෙන ටික. right පිළිවෙලට යන්න පුතේ අංක දාන්න. අංක 1. අංක 1. එම රටේ භූමි ප්‍රදේශය. අංක 1 මොකක්ද? එම රටේ භූමි ප්‍රදේශය. එම රටේ භූමි ප්‍රදේශය. මෙන්න අයිති වෙන පළවෙනි එක. මොකද උතේ පළවෙනි එක? එම රටේ භූමි ප්‍රදේශය. ඒ කියන්නේ ලංකාවේ භූමි ප්‍රදේශය. අර කියනෝ නේද? 65610යි පෝට් සිටිය හදන්න කලින් නේද? දැන් මම ඉතින් වැඩි වෙලා තියෙන පෝට් සිටියත් එක්ක. එහෙනම් ආර්ථික ප්‍රදේශයට අයිති වෙන පළවෙනි එක තමයි පුතේ මොකක්ද? එම රටේ භූමි ප්‍රදේශය. ඔන්න අයිති එම රටේ භූමි ප්‍රදේශය. 2. ගුවන් කලාපය. ගුවන් කලාපය. ගුවන් කලාපය. හරිද? ගුවන් කලාපය. right. අපේ රටට ඉහළින් තියෙන මේ අහස සීමාව. අපේ රටට ඉහළින් තියෙන මේ අහස සීමාවත් අපේ ආර්ථික ප්‍රදේශයට අයිති. එහෙනම් භූමි ප්‍රදේශය ගුවන් කලාපය. තුන්වෙනි එක කියන්නේ පුතේ මහද්වීප තටාකය. තුන්වෙනි එක කියන්නේ මහද්වීප තටාකය. තුන්වෙනි එක මහද්වීප තටාකය. තුන්වෙනි එක මහද්වීප තටාකය. මොකද්ද මහද්වීප තටාකය කියන්නේ? මහද්වීප තටාකය. ඉස්සරහින් ඉන්න කැලක් ගහලා යන්න පුතේ. මුහුදු සීමාව සහ එහි ඇතුළත්. මුහුදු සීමාව හා එහි ඇතුළත්. මුහුදු සීමාව හා එහි ඇතුළත්. දීවර මුහුදු සීමාව සහ එහි ඇතුළත්. දීවර खनिज संपत ईंधन ईंधन වැනි සම්පත් ईंधन වැනි සම්පත් ආය බලන්න පුතේ මහද්වීප තටාකය ඉස්සරහින් ලිව්වා මුහුදු සීමාව සහ එහි ඇතුළත් දීවර ඛනිජ ඉන්ධන වැනි සම්පත්. පුතේ ඒකයි මොකක්ද කිව්වේ? මෙන්න අපේ රටට අයිති මුහුදු සීමාවක් තියෙනවා. මගේ දැනුම නිවැරදි නම් ශ්‍රී ලංකාවට වෙරළේ සිට මුහුදු සැතපුම් 200ක් ලංකාවට අයිති. අපේ වෙරළේ ඉඳලා මුහුදු සැතපුම් 200ක් සීමාව අපිට අයිති. ඒ සීමාවට ඇතුල් වෙලා මසුන් මැරුවොත් මොකද කරන්නේ? අපි අත්අඩංගුවට ගන්නවා අපේ හමුදාව. එහෙනම් ශ්‍රී ලංකාව වටේ තියෙන මුහුදු සැතපුම් 200ක මේ වපසරිය
අපේ රටේ රජයට අයිති. හරිද? අපේ රටේ රජයට අයිති. එතකොට පුතේ අන්න ඒ සීමාව තුල සිද්ධ වෙන නිෂ්පාදන කටයුතුත් අපි ඇතුළත් කරනවා. ඒ සීමාව තුල තියෙන කටයුතුත් අපි ඇතුළත් කරනවා. ඒකත් අපේ රටේ ආර්ථික ප්‍රදේශයට ආර්ථික කලාපයට ඇතුළත් වෙනවා. යන් ඊට පස්සේ පුතේ ඊළඟ එතෙර පිහිටි තානාපති කාර්යාල. ඊළඟ පුතේ එතෙර පිහිටි තානාපති කාර්යාල. එතෙර පිහිටි තානාපති කාර්යාල. ඔන්න දැන් ගැඹුරට එනවා. එතෙර පිහිටි තානාපති කාර්යාල. එතෙර පිහිටි තානාපති කාර්යාල. ඔන්න දැන් පැටලෙන සුළු තැනක් කියලා දෙන්න යන්න. මේ ඉස්සරහත් වැදගත්. එතෙර පිහිටි තානාපති කාර්යාල. මේ වල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් ඇමරිකාවේ තියෙනවා. ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් ඇමරිකාවේ තියෙනවා. SL Embassy. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය. ඒ තානාපති කාර්යාලේ ඇමරිකාවේ තිබුණත් පුතේ ඒක පාලනය වෙන්නේ අපේ රටේ රජයෙන්. ඒකේ ප්‍රධානියා තානාපති කාර්යාලයේ ප්‍රධානියට අපි කියනවා තානාපතිතුමා. ඒ කාර්ය මණ්ඩලය පත් කරන්නේ පාලනය කරන්නේ මේ කාර්යාලයේ සියලු කටයුතු පාලනය කරන්නේ ශ්‍රී ලංකා රජය. අන්න පුතේ එතර පිහිටි මේ තානාපති කාර්යාලය අයිති කොහාටද? අපේ රටට. ඒක පාලනය වෙන්නේ අපිට. එහෙනම් පුතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රදේශයට මේ විවිධ රටවල් වල තියෙන තානාපති කාර්යාල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයි. එහෙනම් ලංකාවේ තානාපති කාර්යාල තියෙන ඉන්දියාවේ තියෙන ලෝකේ බොහෝ රටවල් තියෙනවා. අපි සංචලනය වෙන බොහෝ රටවල් තියෙනවා. හරිද? එතකොට පුතේ ඒ තානාපති කාර්යාල පාලනය වෙන්නේ ශ්‍රී ලංකා රජයෙන්. අපේ නිර්වචනය මොකක්ද? ශ්‍රී ලංකා රජය යටතේ පාලනය වෙන ප්‍රදේශය ආර්ථික ප්‍රදේශය. එහෙනම් මේක ඇමරිකාවේ තිබුණත් මගේ පුතේ ඒක පාලනය වෙන්නේ කොහේ රජයෙන්ද? ශ්‍රී ලංකා රජයෙන්. ඒක අයිති අපිට ශ්‍රී ලංකා රජයට. ඒක අපේ ආර්ථික ප්‍රදේශයට අයිති. දැන් මොකද අනිත් පැත්ත කියනවා. මෙන්න තියෙනවා ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය. ඇමරිකන් එම්බසි එක තියෙනවා. මේක අපේ රටට අයිතිද? අපේ ආර්ථික ප්‍රදේශයට අයිතිද? අර ගැලි පැත්ත. මේක පුතේ අපේ රට ඇතුලේ තිබුණා අපේ ආර්ථික ප්‍රදේශයට අයිති නෑ. ඇයි? ඒ එම්බසි එක පාලනය වෙන්නේ කොහෙන්ද පුතේ? ඇමරිකානු රජයෙන්. තේරෙනවද පුතේ? ඒක පාලනය වෙන්නේ කොහෙන්ද? ඇමරිකානු රජයෙන්. ඒ එම්බසි එක පාලනය වෙන්නේ පුතේ ඇමරිකානු රජයෙන්. පැහැදිලිද? ඒක පාලනය වෙන්නේ කොහෙන්ද? ඇමරිකානු රජයෙන්. එහෙනම් හොඳට මතක තියාගන්න. ශ්‍රී ලංකා එම්බසි එක තියෙනවා ඇමරිකාවල. ඒක අයිති අපිට. අපේ රටේ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලය අපිට අයිති නෑ. ඇයි අපිට අයිති නැත්තේ? ඒක පාලනය කරන්නේ අපි නෙවෙයි පුතේ. කවුද පාලනය කරන්නේ? ඒක පාලනය කරන්නේ ඇමරිකාව. හරිද? රයිට්. තුන්වෙනි කියන්න. එතර පිහිටි ආරක්ෂක මූලස්ථාන. එතර පිහිටි ආරක්ෂක මූලස්ථාන. එතර පිහිටි ආරක්ෂක මූලස්ථාන. එතර පිහිටි ආරක්ෂක මූලස්ථාන. ඒ යටින් ලියන්න පුතේ. එතර පිහිටි ආරක්ෂක මූලස්ථාන එතන යටින් ලියන්න. හමුදා කඳවුරු. හමුදා කඳවුරු. හමුදා කඳවුරු. පර්යේෂණ
පර්යේෂණ මධ්‍යස්ථාන පර්යේෂණ මධ්‍යස්ථාන මහ බැංකු නියෝජිත කාර්යාලය මහ බැංකු නියෝජිත කාර්යාලය හමුදා කඳවුරු පර්යේෂණ මධ්‍යස්ථාන තානා මහ බැංකු නියෝජිත කාර්යාලය ඊතර පීටි ආරක්ෂක මූලස්ථාන ඒ යටතේ ලිව්වා පර්යේෂණ හමුදා කඳවුරු පර්යේෂණ මධ්‍යස්ථාන මහ බැංකු නියෝජිත කාර්යාලය පුතේ දැන් අපේ රටේ නැති වුණාට වෙන රටවල් වලට අයත් හමුදා කඳවුරු වෙනත් රටවල් වල පිහිටලා තියෙනවා. මම උදාහරණ ගන්නම්කෝ. මෙන්න මම උදාහරණ ගන්නම්කෝ. ඇමරිකානු හමුදා කඳවුරක්. මෙන්න ඇමරිකාව. United States ඇමරිකා. ඇමරිකාවේ හමුදා කඳවුරක් පුතේ මෑත වෙනකන් තිබුණා කොහෙද? ඇෆ්ගනිස්තාන. ඇමරිකානුවේ හමුදා කඳවුරක් ඇෆ්ගනිස්තානයේ තියෙනවා. හරිද? මේ ඇමරිකානු හමුදා කඳවුර පුතේ ඇෆ්ගනිස්තානයේ තිබුණා. මේ ඇමරිකානු හමුදා කඳවුර අයිති කාටද පුතේ? ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික ප්‍රදේශයට. ඇයි? මේක පාලනය කරන්නේ ඇමරිකානු රජය. එහෙනම් ඇමරිකාවේ හමුදා කඳවුරක් ඇෆ්ගනිස්තානයේ තියෙනවා. තියෙන්නේ කොහෙද? ඇෆ්ගනිස්තාන. හැබැයි ඇෆ්ගනිස්තාන තිබුණත් පුතේ ඒක අයිති වෙන්නේ ඇමරිකානු ආර්ථික ප්‍රදේශයට. ඇයි? ඒ හමුදා කඳවුර පාලනය වෙන්නේ කොහෙන්ද පුතේ? ඇමරිකාවෙන් නිසා. ඒක පාලනය වෙන්නේ කොහෙන්ද? ඇමරිකාවෙන් නිසා. ඊළඟ ඇමරිකාවේ NASA ආයතනයට අයිති අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තියෙනවා චිලි රාජ්‍යයේ. චිලි රාජ්‍යයේ තියෙන ඇමරිකාවේ NASA ආයතනයට අයිති අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කොහෙද තියෙන්නේ? චිලි වල තියෙනවා. හැබැයි චිලි වල තිබුණත් අභ්‍යවකාශ මධ්‍යස්ථානේ ඒක පාලනය වෙන්නේ කොහෙන්ද? ඇමරිකාවේ. ඒක අයිති කාටද? ඇමරිකාවට. එහෙනම් පුතේ යම් රටක හමුදා කඳවුරක් වෙනත් රටක තියෙනවා. යම් රටක පර්යේෂණ මධ්‍යස්ථානයක් වෙනත් රටක තියෙනවා නම් ඒවා අයිති වෙන්නේ අදාළ රටට. පැහැදිලිද? right. හොඳයි. ඔන්න එහෙනම් පුතේ ආර්ථික ප්‍රදේශයට අයිතිදී. මම පුතා හොඳට අහගන්නකො මේක. අපි ජාතික ගිණුම් දශමයටම කරමු. හරිද? මේක හොඳට අහගන්න. ඉස්සර පුතේ ජාතික ගිණුම් කිව්වම අපි ගණන් හදන්න පුරුදු වෙලා ගියේ. අපි ආදායම් ප්‍රවේශي වියදම් ප්‍රවේශي ගණන් හදන්න ගියේ. හැබැයි දැන් කියනවා පුතේ ජාතික ගිණුම් කරන්නේ දැන් අහන්නේ තියරි. 70%ක් වහන්නේ තියරි. ගණන් හදන්න තියෙන බොහොම පොඩි කොටස. ඒකයි මගේ පුතේ මෙච්චර කරන්නේ. ඒකයි මගේ පුතාට පිටු 68ක මේ ලොකු ටියුට් එකක් ගහලා දුන්නේ ඒකයි. ගණන් ටිකක් නම් මට හදන්න තිබුණා. අර සාමාන්‍ය පන්තියේ වගේ ගණන් ටිකක් හදන්න තිබුණා. ගණන් නෙවෙයි මයි පුතේ එන්නේ දැන් තියරි. ගණන් නෙවෙයි දැන් එන්නේ තියරි. තියරි පුතේ එමෙ ලේසියෙන් කරන්න බෑ. තියරි තමයි මේකේ පාඩම් කරගන්න ඕනේ. එහෙනම් ටක් ගාලා තියරි කොටස් වලට යන්න. මේ ටියුට් එකේ බහුතරයක් තියරි තියෙනවා. කියමු. ආර්ථික ප්‍රදේශයට අයිති වෙන දේවල් ටිකද කියමු. භූමි ප්‍රදේශය, ගුවන් කලාපය, මහද්වීප තටාකය, ඊතර පිහිටි තානාපති කාර්යාලය, ඊතර පිහිටි ආරක්ෂක මූලස්ථාන. අමතක කරන්න එපා කවදාවත් ඔය කරුණු ටික. right? යන් ඊළඟට ආයතනික අංශය. තුන්වෙනියට අවධාරණය කරන්න ඕන එක තමයි මොකක්ද පුතේ? ආයතනික අංශය. තුන්වෙනියට අවධාරණය කරන්න ඕන එක තමයි පුතේ මොකක්ද?
ආයතනික අංශය. තුන්වෙනියට අවධාරණය කරන්න ඕන දේ මොකද්ද පුතේ? ආයතනික අංශය. ආයතනික අංශය. ආයතනික අංශය. පුතේ ආයතනික අංශය කියන්නේ මෙන්න මේකයි. මේ රටේ ආර්ථික ප්‍රදේශය තුල තියෙන අංශ මොනවද? ඒකක මොනවද? අපේ ආර්ථික ප්‍රදේශය තුල තියෙන ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙන අංශ මොනවද? ඒකක මොනවද? අපි බලමු දැන්. right. යා කියවන ආර්ථික ප්‍රදේශයේ හෙවත් ආර්ථික කලාපය තුල වත්කම් හිමි කර ගැනීම, වත්කම් වගකීම් දැරීම, ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වීම, සෙසු ඒකක සමග සම්බන්ධ වීමට හැකියාව ඇති ආර්ථික ඒකක ආයතනික ඒකක ලෙස හැඳින්වේ. ආය කියමු. වත්කම් හිමි කර ගැනීම, වගකීම් දැරීම, ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වීම, සෙසු ඒකක සමග සම්බන්ධ වීමට හැකියාව ඇති ආයතනික ඒකක ආර්ථික අංශ ලෙස හැඳින්වේ. ජාතික ගෙනුම්කරණයේදී එවැනි ඒකක 6ක් highlight කරන්න. 6ක් හඳුනාගෙන. එවැනි ඒකක 6ක් හඳුනා right. එවැනි ඒකක 6ක් හඳුනාගෙන. එනම් පුතේ අපි කියනවා අපේ ආර්ථික ප්‍රදේශය තුල ඉඳගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු වල නිරත වෙන ඒකක ආයතනික අංශ 6ක් තියෙනවා. හරිද? අපි ඒ 6 සාකච්ඡා කරමු. යන්නේ හා පිටුවට ඔන්න අංශ 6 තියෙනවා. යන්න තුන්වෙනි පිටුවට ඔන්න ලස්සනට අංශ 6 පැහැදිලි කරලා තියෙනවා. පටන්. ඔන්න ලස්සනට අංක 6 අංශ 6 පැහැදිලි කරලා තියෙනවා. බලන්න පළවෙනි එක මූල්‍ය නොවන සංස්ථා, දෙවෙනි එක මූල්‍ය සංස්ථා. පුතේ මෙන්න මේකයි සිද්ධිය. මූල්‍ය නොවන සංස්ථා. මූල්‍ය නොවන සංස්ථා කියනවා මෙන්න මේ වගේ. භාණ්ඩ හා සේවා නිපදවන කර්මාන්ත ශාලා. මූල්‍ය නොවන සංස්ථා කියන්නේ මොකක්ද පුතේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන මේ කර්මාන්ත ශාලා. දෙවෙනි එක මූල්‍ය සංස්ථා කියන්නේ මොකක්ද? මූල්‍ය සංස්ථා කියන්නේ මෙන්න මේ වගේ. බැංකු, රක්ෂණ, ලීසින් ඔන්න ඔය දේවල් කරන අය. එහෙනම් මූල්‍ය නොවන සංස්ථා කියන්නේ භාණ්ඩ හා සේවා නිපදවන කර්මාන්ත ශාලා. සීනි කර්මාන්ත ශාලාව, ටයර් කර්මාන්ත ශාලාව, කඩදාසි කර්මාන්ත ශාලාව, තේ කර්මාන්ත ශාලාව, බේකරිය එහෙනම් මූල්‍ය නොවන සංස්ථා කියන්නේ මොනවද? භාණ්ඩ හා සේවා නිපදවන කර්මාන්ත ශාලා. භාණ්ඩ හා සේවා නිපදවන කර්මාන්ත ශාලා. මොනවද? කඩදාසි කර්මාන්ත ශාලාව, ටයර් කර්මාන්ත ශාලාව, බේකරිය, තේ ෆැක්ටරිය ඒවා. මූල්‍ය සංස්ථා කියන්නේ මොකද්ද? මෙන්න මේවා. බැංකු මූල්‍ය කටයුතු. නේ? මූල්‍ය කටයුතු වල නිරත වෙන ආයතන. මොනවද මූල්‍ය කටයුතු වල නිරත වෙන ආයතන? බැංකු, රක්ෂණ සමාගම්, ලීසින් සමාගම්, කල්පදු සමාගම්, මූල්‍ය සමාගම් අනේ. එහෙනම් පුතේ පළවෙනි එක මූල්‍ය නොවන සංස්ථා, දෙවෙනි එක මූල්‍ය සංස්ථා. මූල්‍ය සංස්ථා කියන්නේ බැංකු, රක්ෂණ, ලීසින්, කල්පදු ඔන්න ඔය කියන දේවල් කරන ආයතන. මූල්‍ය නොවන සංස්ථා කියන්නේ පුතේ භාණ්ඩ හා සේවා නිපදවන කර්මාන්ත ශාලා. භාණ්ඩ හා සේවා නිපදවන කර්මාන්ත ශාලා. පුතේ මෙන්න මේ දෙකටම නමක් කියනවා සමාගම් අංශය.
මේ දෙකටම නමක් කියනවා පුතේ මොකක්ද කියන්නේ? සමාගම් අංශය. බය පුතාගේ අර විදියට දකුණු අත වම් අත පැත්තෙන් සංගල වනහනක් දාලා රතු පෑනෙන් ලියන්න 1 2 යා කළා සමාගම් අංශය. සමාගම් අංශය. එහෙනම් අපේ රටේ සමාගම් බෙදනව කොටස් දෙකකට. මොකක්ද පුතේ කොටස් දෙක? මූල්‍ය නොවන සමාගම් සහ මූල්‍ය සමාගම්. සමාගම් කොටස් දෙකයි. මූල්‍ය නොවන සංස්ථා, මූල්‍ය නොවන මූල්‍ය සංස්ථා. මූල්‍ය කටයුතු කරන සමාගම් සහ මූල්‍ය කටයුතු හැර නිෂ්පාදන කටයුතු කරන ආයතන. හොඳට බලන්න පුතේ. මූල්‍ය නොවන සංස්ථා. වෙළඳපළ අරමුණු කරගත් නිෂ්පාදන කටයුතු වල නිරත වන කර්මාන්තශාලා. හයිලයිට් කරන්න පුතේ. නිෂ්පාදන කටයුතු වල නිරත වන කර්මාන්තශාලා කියන වචනේ. නිෂ්පාදන කටයුතු වල නිරත වන කර්මාන්තශාලා කියන වචනේ හයිලයිට් කරන්න. නිෂ්පාදන කටයුතු වල නිරත වන කර්මාන්තශාලා කියන වචනය හයිලයිට් කරන්න. නිෂ්පාදන කටයුතු වල නිරත වන කර්මාන්තශාලා කියන වචනය හයිලයිට් කරන්න. හරිද පුතේ? right. හොඳයි. නිෂ්පාදන ආයතන සේවා සැපයුම් කරුවන් මීට අයත් වේ. එතන මොකද උදාහරණයක් ලියන්න පුතේ? උදාහරණයක් ලියන්න. ටයර්, සීනි, ඇඟලුම්, තේ නිෂ්පාදන ආයතන. උදාහරණයක් ලියන්න එතන. ටයර්, සීනි, ඇඟලුම්, තේ නිෂ්පාදන ආයතන. ටයර්, සීනි, ඇඟලුම්, තේ නිෂ්පාදන ආයතන. හරිද? right. යා. දෙවෙනි කියනවා පුතේ මොකක්ද? මූල්‍ය සංස්ථා. දෙවෙනි කියන මොකක්ද? මූල්‍ය සංස්ථා. බලන්න උදේට. මූල්‍ය අතරමැදි කරන කටයුතු සහ අනෙකුත් මූල්‍ය සේවා සපයන බැංකු, රක්ෂණ සමාගම්, මූල්‍ය සමාගම්, මූල්‍ය සේවා සපයන ආයතන මීට අයත්. මොනවද හයිලයිට් කරන්න? බැංකු, රක්ෂණ, මූල්‍ය සමාගම්. හයිලයිට් කරන්න. බැංකු, රක්ෂණ, මූල්‍ය සමාගම්. හොඳයි. ඔන්න එනම් අපි දෙකක් මොකක්ද? මූල්‍ය නොවන සංස්ථා, මූල්‍ය සංස්ථා. ওই දෙකටම අපි කියන මොන අංශයද? සමාගම් අංශය. right? අපි යන්නේ ඊළඟට. රජය. අපි රාජ්‍ය පොදු ආර්ථිකය යටතේ රජය කතා කළා. ආයි රජය ගැන මුකුත් කියන දෙයක් නෑ. රජය. හතරවෙනි ගෘහ ඒකක. අපි කියන පවුල් ඒකක කියන්නේ නේද? පවුල්. ගෘහ ඒකක තියෙන කුටුම්බ නැත්තම් පවුල් ඒකක තියෙන. ඊළඟ පස්වෙනි එක ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක වලට සේවා සපයන ආයතන තියෙනවා. Non-profit interested service for households. NPISH. Non-profit interested service for households කියන කොටස. ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක වලට සේවා සපයන ආයතන. දැන් අපි දන්නවා පුතේ කිසිම ලාභ අරමුණක් නැහැ. හැබැයි ගෘහ ඒකක වලට සේවා සපයන. මාතර බෝධි ආරක්ෂක සභාව මට මතක් වෙනවා. අරමුණ ලාභේ නෙවෙයි. අර මාතර බෝධියට එකතු වන මුදල් වලින් ඒ අය පුතේ රටේ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙනවා. පෙළපොත් ආදී පොත්පත් ආදී දේවල් අරන් දෙනවා. මාතර රෝහලට ගිහින් බලන්න විවිධ උපකාරක වැඩසටහන් ඉදිරියට කළා තියෙනවා. මාතර බෝධි ආරක්ෂක සභාව. එනම අය පුතේ තේරුම් ගන්න මොකක්ද? අන්න ඒ වගේ ආයතන වලට කියනවා ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක වලට සේවා සපයන ආයතන කියලා. මොකක්ද කියන්නේ? ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක වලට සේවා සපයන ආයතන කියලා. හරිද? right. ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක වලට සේවා සපයන ආයතන කියලා කියනවා.
හරිද? ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහයක වලට සේවා සපයන ආයතන කියලා කියනවා. තව ඔය මෙන්න කියන මොකක්ද කියවන්නේ? පොත්ගලයෙකු වෙළඳපොළ නොවන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට තම කාලය ශ්‍රමය ස්වේච්ඡාවෙන් යොදා පොදු ජනයා වෙත සේවා සපයන පුද්ගලයන් ආයතන වලින් මෙම අංශය සකස් වේ. හයිලයිට් කරන්න මෙන්න මේ වචන. තම කාලය හා ශ්‍රමය ස්වේච්ඡාවෙන් යොදවා පොදු ජනතාවට සේවා සපයන පුද්ගලයන් ආයතන. අනේ වචන හයිලයිට් කරන්න. තම කාලය හා ශ්‍රමය ස්වේච්ඡාවෙන් යොදවා පොදු ජනතාවට සේවා සපයන පුද්ගලයන් හා ආයතන වලින් කියන වචනේ මෙම අංශය සකස් වේ. උදාහරණයක් ආගමික සිද්ධාස්ථාන. තව එකක් මම කියන්නම්. දේශපාලන සංවිධාන. ඉරි ගැල ගහලා දේශපාලන සංවිධාන. අපේ රටේ දේශපාලකයෝ හරි කපටිනේ. අපි මතක් කරන්නත් අප්පිරිය අපේ රටේ දේශපාලකයෝ ගැන. තිත්තයි. නේද? ඔය දේශපාලකයෝ ඡන්දෙට එන්න ඕන නම් සල්ලි ටිකක් වියදම් කරලා මොකක් හරි පදනමක් හදාගන්න. මොකක් හරි තේ සමිතිය මොකක් හරි අටව ගන්න. ඡන්දේ කාලට හැමතැනම ස්වේච්ඡා සංවිධාන අර සමිතිය කියයි, අර മന്ത്രിගේ සමිතිය කියයි, මේ മന്ത്രിගේ පදනම කියයි අටව ගන්න. මම පුතාට මතක් වෙනකොට මැසේජ් කරා. නේද? අපි දන්නේ ඒවා. අන්න ඒ සමිති සංවිධානත් පුතේ අරමුණ මොකක්ද? ලාභ අරමුණක් නෑ. සමාජයේ කුටුම්බ වලට සේවා සපයන උදුරුතර දෙනවා, වැසිකිලි කටවල් දෙනවා නේද? එක එක දේවල් දෙනවා. right. ඊළඟ පුතේ අවශේෂ ලෝකය. මොනවද අවශේෂ ලෝකය කියන්නේ? කුටුම්බ හා නේවාසික නොවන කුටුම්බ හා සමාගමික අංශයේ අවශේෂ ලෝකයේ ලෙස ඇඳින්නේ. highlight කරන්න. නේවාසික නොවන කුටුම්බ හා සමාගමික අංශයේ අවශේෂ ලෝකයේ ලෙස ඇඳින්නේ. නේවාසික නොවන කුටුම්බ හා සමාගමික අංශ. එහෙනම් පුතේ අපේ රටේ ආර්ථික ප්‍රදේශයට තුල ක්‍රියාත්මක වන ආර්ථික අංශ ආයතනික ඒකක 6ක් තියෙනවා. ආර්ථික අංශ ආයතනික ඒකක 6ක් තියෙනවා. කියාගෙන යන්න කලපති. මූල්‍ය නොවන සංස්ථා කියමු මූල්‍ය නොවන සංස්ථා, මූල්‍ය සංස්ථා, රජය, ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහයක වලට සේවා සපයන ආයතන, ගෘහ ඒකක, අවශේෂ ලෝකය. හරිද? right. දැන් පුතේ ඔය 6 දෙවනි පිටුවේ ලස්සනට ලියන්න. අර 6 දෙවනි පිටුවේ ලස්සනට ලියන්න. right. හරි. ඔය ලියන ගම පොඩක් ආගන්න පුතේ. පුතාට මම වෙනම ප්‍රශ්න අහන්න කාලයක් දුන්නා. නමුත් ඒකේ තේරුමක් නැහැ. පුතාට මෙහෙම කරනවා. හැම පන්තියක්ම ඉවර වුණාට පස්සේ මම මේක සෙටින්ග්ස් හදනවා පුතාට මයික් ඔන් කරන්න පුළුවන් විදියට. හරිද? මයික් ඔන් කරන්න පුළුවන් විදියට සෙටින්ග්ස් හදනවා.
පන්තිය වරුණාම වෙනද වගේ ලොග් අවුට් වෙලා දුවන්නේ නැතුව ප්‍රශ්න තියෙනවා. මම පුතාට විනාඩි 15ක් 20ක් ඕන තරම් වෙලාව දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අහන්න. අදත් එහෙමයි. මේ පැය දෙකේ වරුණාම ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟ පැය දෙකේ වරුණාම ප්‍රශ්න අහන්න පුළුවන්. මම පුතාට ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙම නැත්නම් පුතාට ප්‍රශ්න අහන්න වෙනම කාලයක් දැම්මට ඒක තේරුමක් නැහැ. මම දරුවන්ගේ අදහස් වලට සලකනවා. දරුවෝ කියන දේවල් තමයි මම ක්‍රියාවට නංවන්නේ. ඔබේ තියෙන අදහස් වලට ගරු කරනවා. හරිද? ඔබට තියෙන ප්‍රශ්න ඔබේ අදහස් යෝජනා ඉදිරිපත් කරනවා. අපි ඒවා ක්‍රියාත්මක කරනවා. ඒවට අපි අවධානය යොමු කරනවා. හොඳයි. ඊළඟට ජාතික ගිණුම් කරණයේදී තියෙන අනෙක් ප්‍රශ්නය තමයි පුතේ මෙන්න මේක. නේවාසික අනේවාසික භාවය හඳුනා ගැනීම. නේවාසික අනේවාසික භාවය හඳුනා ගැනීම. තර අපි ජාතික ගිණුම් කරණයේදී දලදේශීය නිෂ්පාදිතය කියලා එකතු කරන්න ඕන අපේ නේවාසිකයන්ගේ නිෂ්පාදිත ටික. අපේ රටේ මිනිස්සු අපේ රටේ ඉන්නේ මුකුද? ලාංකීකයන්ගේ නිෂ්පාදිත ටික. අපේ රටේ ඉන්න ලාංකීකයන්ගේ නිෂ්පාදන ටික. නේවාසිකයන්ගේ නිෂ්පාදන ටික. හැබැයි පුතේ ඔතන තමයි ලොකුම අරුබුදේ. ඔතන තමයි මොකද්ද ලොකුම අරුබුදේ. අපේ රටේ මිනිස්සු ටික ගෝලීයකරණය ඇතුලේ ලෝකයේ සීසීකඩ විහිදිලා ගිහිල්ලා තියෙනවා. ටිකක් ජපානයේ, ටිකක් ඇමරිකාවේ. ඔබ දැක්ක අර පහුගිය දවස්වල ඇෆ්ගනිස්තානෙත් අපේ රටේ 100 ගණක් ඉදියා. ඇෆ්ගනිස්තානය කියන රටෙත් අපේ රටේ 100 ගණක් ගිහින් වැඩ. තේරෙනවයි? එතකොට පුතේ අපේ රටේ මිනිස්සුන්ට සීසීකඩ ගිහින් තියෙනවා. ටික දෙනෙක් රැකියාවලට රට ගිහින්. ටික දෙනෙක් ඉගෙන ගන්න රට ගිහිල්ලා. ටික දෙනෙක් විදේශ රාජතාන්ත්‍රික සේවාවලට ගිහිල්ලා. ටික දෙනෙක් සංචාර ගිහින්. ටික දෙනෙක් කලා කටයුතු වලට ගිහින්. විහිදිලා ගිහින් තියෙනවා. අන්න පුතේ ජාතික ගිණුම් කරණයේදී අපි එකතු කරන්න ඕන අපේ රටේ නේවාසිකයන්ගේ නිෂ්පාදන. අපේ රටේ නේවාසිකයන්ගේ නිෂ්පාදන ටික. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ නේවාසිකයෝ අනේවාසිකයෝ හඳුනාගන්නේ කෙසේද? නේවාසිකයෝ අනේවාසිකයෝ හඳුනාගන්නේ කෙසේද? ඔන්න අපිට තියෙන ප්‍රශ්න. නේවාසිකයෝ අනේවාසිකයෝ හඳුනාගන්නේ කොහොමද? දැන් අපි සාකච්ඡා කරමු අපේ රටේ නේවාසිකයෝ අනේවාසිකයෝ හඳුනාගන්නේ කොහොමද? අපේ රටේ අයයි විදේශ රටවල් වල අයයි හඳුනාගන්නේ කෙසේද? අපි සාකච්ඡා කරමු. පුතේ මෙන්න මෙහෙමයි කියන්නේ. ප්‍රශ්න කියවන්න. කිසියම් රටක ආර්ථික ඒකකයක නේවාසික භාවය හඳුනාගන්නේ කෙසේද? දැන් අපි අපේ රටේ මිනිස්සු ටික හඳුනාගන්නේ කොහොමද? ලෝක පුරා විහිදලා ගිහින් තියෙන්නේ. මෙන්න මෙහෙමයි පුතේ කියන්නේ. කොහොමද කියන්නේ මෙන්න මෙහෙම. අපේ ආර්ථික ප්‍රදේශය ඇතුලේ ඉඳගෙන අපේ ආර්ථික ප්‍රදේශය ඇතුලේ ඉඳගෙන අපේ ආර්ථික ප්‍රදේශය ඇතුලේ ඉඳගෙන අවුරුදු එකකට වැඩි කාලයක් මොකද පුතේ සීමාව? අවුරුදු එකකට වැඩි කාලයක් නිෂ්පාදන ක්‍රියාකාරකම් වල නිරත වෙනවා නම්
එයා අපි සලකනවා මොකෙක් කියලාද? නේවාසිකයෙක් කියලා. නේවාසිකයෙක් ලාංකීකයෙක් කියලා සලකනවා. මොකද්ද නිර්ණායකය පුතේ? මොකද්ද නිර්ණායකය? අපේ රටේ ආර්ථික ප්‍රදේශය තුල සිටිමින් අපේ රටේ ආර්ථික ප්‍රදේශය තුල සිටිමින් වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ නිෂ්පාදන ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. එයා අපි සලකනවා නේවාසිකයෙක් කියලා. එහෙනම් ප්‍රධාන නිර්ණායකය මොකක්ද පුතේ? අපේ රටේ ආර්ථික ප්‍රදේශය තුල ඉඳගෙන වසරකට වඩා වැඩි කාලයක් නිෂ්පාදන කටයුතු වල නිරත වෙනවා නම් එයා අපි සලකන මොකක්ද කියලාද? නේවාසිකයෙක් කියලා. රෙදි ගන්න තමයි ගන්න. හරිද? right. මෙන්න පුතේ අපි නිර්වචන ලියාගෙන ඉමු. අදහස් ලියාගෙන සාකච්ඡා කරමු. ලියපි. ලියන්න. නේවාසික ඒකකයක් යනු නේවාසික ඒකකයක් යනු නේවාසික ඒකකයක් යනු නේවාසික ඒකකයක් යනු කිසියම් ආර්ථික ප්‍රදේශයක් තුල නේවාසික ඒකකයක් යනු කිසියම් ආර්ථික ප්‍රදේශයක් තුල නේවාසික ඒකකයක් යනු කිසියම් ආර්ථික ප්‍රදේශයක් තුල වසරකට වැඩි කාලයක් වසරකට වැඩි කාලයක් ආර්ථික ක්‍රියාකාරකම් වල වසරකට වැඩි කාලයක් ආර්ථික ක්‍රියාකාරකම් වල වසරකට වැඩි කාලයක් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වී සිටින හෝ ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වී සිටින හෝ නිරත වී සිටින හෝ නිරත වී සිටින හෝ නිරත වී සිටින හෝ එසේ කිරීමට අභිලාෂයක් ඇති ඒකක වේ. එසේ කිරීමට අභිලාෂයක් ඇති ඒකක වේ. නිරත වී සිටින හෝ එසේ කිරීමට අභිලාෂයක් ඇති ඒකක වේ. නිරත වී සිටින හෝ එසේ කිරීමට අභිලාෂයක් ඇති ඒකක වේ. එසේ කිරීමට අභිලාෂයක් ඇති ඒකක වේ. එසේ කිරීමට අභිලාෂයක් ඇති ඒකක වේ. හරිද? එසේ කිරීමට අභිලාෂයක් ඇති ඒකක වේ. අය මං කියනවා ගන්න පුතේ. නේවාසික ඒකකයක් යනු කිසියම් ආර්ථික ප්‍රදේශයක් තුල වර්ෂයකට වඩා වැඩි කාලයක් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වී සිටින හෝ එසේ කිරීමේ අභිලාෂයක් ඇති ඒකක වේ. පහත ආර්ථික ඒකක නේවාසික ඒකක ගණයට වැටේ. මෙන්න පුතේ වැටෙනවා. ප්‍රධාන නිර්ණායකය මොකක්ද?
අවුරුද්දකට වැඩි කාලයක් ආර්ථික ප්‍රදේශය තුල ඉඳගෙන කටයුතු කරනවා නම් නේවාසිකයෙක්. මෙන්න පුතේ පළවෙනි එක. එන්න වසරකට වඩා වැඩි කාලයක් ආර්ථික ප්‍රදේශය තුල වෙසෙන්න. මොකෙක් හරි එකෙක් අවුරුද්දකට වැඩි කාලයක් රට ඇතුලේ ඉඳියොත් ඌ නේවාසිකයෙක්. මොකෙක් හරි. ඔන්න චීනෙක් හරිද? අර කොයිද පාර පුතාලේ හිට ගැපුවේ? අර සිංහරාජෙන් ඒ කවෝ පාර කපන්න හරි මොකක් කර වැඩකට ඇවිල්ලා ඔන්න චීනෙක් අවුරුද්දකට වැඩි කාලයක් ඉන්නේ. ඌ මොකෙද්ද දැන්? ඌ චීනෙක්ද අපේ රටේ නේවාසිකයෙක්ද? අවුරුද්දකට වැඩි කාලයක් ඉඳියොත් අපේ රටේ නේවාසිකයෙක්. පැහැදිලිද? අන්න එහෙනම් පුතේ මතක තියාගන්න අවුරුද්දකට වැඩි කාලයක් අපේ රටේ වැඩ කරනවා නම් ඌ අපේ රටේ නේවාසිකයෙක්. දෙවෙනි එක. වසරකට වඩා අඩු කාලයක් විදේශ සේවයේ නිරත වුණා. මේ බලන්න පුතේ. මේ බලන්න. අවුරුදු එකකට වැඩි කාලයකට විදේශගත වුණු. අවුරුදු එකකට වඩා වැඩි කාලයකට විදේශගත වුණොත් එයා නේවාසිකයෙක් නොවේ. අවුරුදු එකකට වඩා වැඩි කාලයක් රට ගිහින් ඉඳියොත් ඒකා නේවාසිකයෙක් නෙවෙයි. අවුරුද්දකට වඩා අඩු කාලයකට අවුරුදු එකට අඩු කාලයකට විදේශගත වුණොත් ඒක පුතේ අපේ රටේ නේවාසිකයෙක්. අන්න නිර්ණායකයි. පුතාලගේ ඥාතිය හරි කවුරු හරි ගිහින් ඇති කොරියාවේ අවුරුදු 5කට. කොරියාවට යනවා අවුරුදු 5කට. එයා රට ගියේ අවුරුදු 5ක් දැන් අවුරුද්දකට වැඩි කාලයක් ඉන්නේ. එයා මොකෙද දැන් අපේ? එයා අපේ රටේ නේවාසිකයෙක් නෙවෙයි පුතේ. දුකයි එහෙම කියන්න නේද? ඔයාලා රටේ ඉන්න අයියා අපේ රටේ නේවාසිකයෙක් නෙවෙයි. ඇයි? එයා රට යන්නේ අවුරුදු 1කට වඩා වැඩි කාලයක්. ඔන්න තව මිනිස්සෙක් රට යනවා අවුරුද්දක එකකට වඩා අඩු කාලයකට. මාස 6ක රැකියාවකට යනවා. අවුරුද්දකට වඩා අඩු. එයා මොකෙද පුතේ අපේ රටේ? එයා අපේ රටේ නේවාසිකයෙක්. එයා අපේ රටේ මොකෙද්ද? නේවාසිකයෙක්. එහෙනම් කතා කරමු පුතේ මොකක්ද? වසරකට වඩා වැඩි කාලයකට රට ගියොත් එයා නේවාසිකයෙක් නෙවෙයි. වසරකට වඩා අඩු කාලයකට රට ගියොත් එයා අපේ නේවාසිකයෙක්. බලන්න පුතේ හොඳට. වසරකට වඩා අඩු කාලයක් වසරකට වඩා අඩු කාලයක් විදේශ සේවයේ නිරත වුණා. රස්සා කරනවා නම් අවුරුද්දකට වඩා අඩු කාලයක් තිස්සේ ඒ අය අපේ රටේ නේවාසිකයෙක්. right. ඊළඟ වසරකට වඩා අඩු කාලයක් විදේශයක ජීවත් වන හෝ සේවය කරන මෙන්න මේ අය. නිලධාරීන්, ව්‍යාපාරිකයන්, සංචාරකයන්, කලාකරුවන්. මානවද වසරකට වඩා අඩු කාලයක් විදේශයක ජීවත් වන හෝ සේවය කරන නිලධාරීන්. සමාන නිලධාරීන් ඉන්න පුතේ අවුරුද්දකට වඩා අඩු කාලයක් රට යනවා. මාස 6-7ට යනවා. විවිධ පරිශන කටයුතු වලට ගිහින් එනවා. රට ගිහිල්ලා එනවා. වසරකට වඩා අඩු කාලයක් නම් ඒ නිලධාරීන් ඉන්නේ ඒ අය නිවාසිකයෝ. right? දෙක ව්‍යාපාරිකයෝ. පුතේ ව්‍යාපාරිකයෝ යනවා භාණ්ඩ හා සේවා ගේන්න. මාස 3-4 ඇවිදලා භාණ්ඩ එක තුරන් එනවා. ඒ අය නේවාසිකයෝ. වසරකට වඩා අඩු. ඊළඟ සංචාරකයෝ. අපේ රටේ අය යනවා ඉන්දියාව ගිහිලා දවස් 15ක් විතර සංචාර කරලා එනවා. නේවාසිකයෝ. කලාකරු
අපේ රටේ නළු නිළිය රට යනවා ප්‍රසංග වලට නේද? ඒ කලා කටයුතු වලට ගියාම ඒ අය තවදුරටත් නේවාසිකයෝ. යන් ඊළඟට බලන්න. ගුවන් යානා නැව් හා වෙනත් ජංගම යානාවල සේවය කරන කාර්ය මණ්ඩල සමාජිකයන්. ගුවන් යානා නැව් හා වෙනත් ජංගම යානාවල සේවය කරන කාර්ය මණ්ඩල සමාජිකයන්. ගුවන් යානාවල නැව්වල හා වෙනත් ජංගම යානාවල සේවය කරන කාර්ය මණ්ඩල සමාජිකයන්. පුතේ නැව්වල ගුවන් යානා එනම් මතක තියාගන්න. නැව්වල වැඩ කරන අය කොහේ කොතන ඉඳියත් එයා අපේ රටේ නිවාසික. ගුවන් යානාවල වැඩ කරන අය අපේ රටේ නිවාසික. ඔය විවිධ ගුවන් සේවාවල අයිති වෙන අය ගුවන් සේවාවල අයිති අය අපේ රටේ නිවාසිකයෝ. මේ නාවික යාත්‍රාවල ඉන්න අය අපේ රටේ නිවාසිකයෝ. ඊළඟ ආර්ථික ප්‍රදේශය තුල පිහිටි විදේශ තානාපති කොන්සල් කාර්යාලවල සේවයට බදවාගත් ස්වදේශිකයන්. මේ අහන්නකො. ඔන්න දැන් පැටලෙන සුළු වෙන්න ඕන. අපි අභ්‍යාසයකුත් කරනවා. පුතේ බලන්න හොඳට. මෙන්න ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය. ඇමරිකාවේ තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ තියෙනවා. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය. මේක පුතේ අපේ ආර්ථික ප්‍රදේශයට අයිති නෑ. මම පුතට මුලදිම කිව්වනේ. මේක පාලනය වෙන්නේ ඇමරිකාවෙන්. ඒක අපේ ආර්ථික ප්‍රදේශයට අයිති නෑ. හැබැයි මේකට බන්ධ ගන්න අපේ රටේ ශ්‍රමිකයෝ ටික. තානාපති කාර්යාලේ වැඩ කරන අපේ රටේ මිනිස්සු ටික අපි පුතේ නේවාසිකයන් විදියට සලකනවා. හරි කතාවක් නේ. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය අපේ රටේ නේවාසික ප්‍රදේශයේ අපේ රටේ ආර්ථික ප්‍රදේශයට අයිති නැහැ. අපේ රටේ ආර්ථික ප්‍රදේශයට අයිති නැහැ. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රදේශයට අයත් නොවේ. නමුත් ඒ තානාපති කාර්යාලේ වැඩ කරන ශ්‍රී ලාංකිකයෝ ටික අපේ ආර්ථික ප්‍රදේශයට අයිති. මේ අපේ නේවාසික විදිහට සලකනවා. ඇයි? ඉතින් අය යා අපේ රටේ මිනිස්සු යා අපේ රටේ පදිංචි වෙලා ඉන්නේ. ඇමරිකානු තානාපති කාර්යාලය අපේ ආර්ථික ප්‍රදේශයට අයත් නොවේ. හොඳ අවබෝධයක් ගන්න පුතේ. හැබැයි ඒකේ වැඩ කරන අපේ රටේ ලාංකිකයෝ ටික ලංකාවේ මිනිස්සු ටික අපේ රටේ නේවාසිකයෝ වෙනවා. ඊළඟ බලන්න. අධ්‍යයන කාල පරාසය කවරක් වුවද විදේශ රටවල අධ්‍යයනය කරන ශිෂ්‍යයන් පුතේ මතක තියාගන්න. ඉගෙන ගන්න රට ගියොත් අධ්‍යයන කාල පරාසය අවුරුද්දක්ද දෙකක්ද තුනක්ද කියන එක අදාළ නෑ. එව්වෝ ලාංකීකයෝ විදියට සලකනවා. අධ්‍යයන කාල පරාසය කුමක් වුවත් ශිෂ්‍යයන් අදාළ මව් රටේ නේවාසිකයන්සේ සලකනවා. අදාළ මව් රටේ නේවාසිකයන්සේ සලකනවා. අධ්‍යයන කාල පරාසය කුමක් වුවත් එහෙනම් අවුරුද්දකට වැඩිද අඩුද කියලා කතාවක් නෑ. අවුරුද්දකට අඩුද වැඩිද කියලා කතාවක් නෑ. ශිෂ්‍යයෝ හැමදාමත් තමන්ගේ මව් රටේ නේවාසිකයෝ. ලංකාවේ පුද්ගලයෙක් යනවා ඇමරිකාවේ අවුරුදු 5ක උපාධියක් සඳහා. අවුරුදු 5කට ගියයි කියලා කතාව නෑ. එයා ඉගෙන ගන්නන් ගියේ. එයා ලංකාවේ නේවාසිකයෙක්. ඒකෙත් හරි වැඩේනේ. රස්සාවක් කරන්න අවුරුද්දකට වැඩි කාලයක් රට ගියොත් ඒක නේවාසිකයෙක් නෙවෙයි. හැබැයි ඉගෙන ගන්න ඕන තරම් කල් ගිහින් ඉන්න පුළුවන්. එයා තවදුරටත් නේවාසිකයෙක්. ඊළඟට ආර්ථික ප්‍රදේශය තුල පිහිටි
ජාත්‍යන්තර බහුජාතික ආයතන වල වැඩ කරන ස්වදේශීය කාර්යමණ්ඩලය. පුතේ තේරුණේ ජාත්‍යන්තර මට්ටමේ තියෙන බහුජාතික ආයතන. ඒ ජාත්‍යන්තර මට්ටමේ තියෙන බහුජාතික ආයතනවල වැඩ කරන අය අපේ රටේ වැඩ කරන අය නේවාසිකව විදියට සලකනවා. යුනිසෙෆ් එක ජාත්‍යන්තර ආයතනයක් නේද? ඒ යුනිසෙෆ් එකේ වැඩ කරන අපේ රටේ මිනිස්සු ටික නේවාසිකව විදියට සලකනවා. යුනිසෙෆ් එක කියන්නේ ජාත්‍යන්තරව තියෙන පුතාතනම එක්සත් ජාතික සංවිධාන අනුබද්ධ ආයතනයක් නේ. ඒකේ වැඩ කරන මගේ රටේ මිනිස්සු ටික තව දුරටත් නේවාසිකයෝ. හැබැයි ඔහොම කිව්වට පුතේ හිතට මදි. අපි ඕකේ අභ්‍යාසයක් කරන්න ඕන. අපි එනවා පුතේ පස්වෙනි පිටුවට. පස්වෙනි පිටුවට එන්න. බලන්න මේ සංවිධානාත්මක වැඩපිළිවෙල පුතාට උගන්වන්න තියෙන හදිස්සි නෑ. සංවිධානාත්මක වැඩපිළිවෙල. පුතාට අභියෝග කරනවා. පුළුවන් නම් හොයාගෙන ඉන්න මාතර දිස්ත්‍රික්ක පුරා ගිහිල්ලා මෙහෙම වැඩපිළිවෙලක්. පැහැදිලිද? හොයාගෙන ඉන්න. හැබැයි පුතේ මතක තියාගන්න. හැබැයි දරුවෝ රැල්ලට අහු වෙන්නේ. දැන් 2023 ශිෂ්‍ය කණ්ඩායම ගත්තා මොරෝක පන්ති වල දෙනියයි පන්ති වලට අපේ පන්තියට එන සම්භාවිතාව අඩු සංඛ්‍යාවක් ඉන්නේ. ඇයි? රැල්ලට හසු වෙලා තියෙන්නේ. දිස්ත්‍රික්කේ පළවෙනි 54ට එකෙක් යවා ගන්න බැරි එක උපරිමයෙන් මාකටිං කරනවා. ඒක Facebook එක පුරවන තමන් අඳුර නෑව අල්ල ගන්නවා හිතවත් ගුරුවරු එන අලවි ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. මාකටිං එකක් කරනවා. හැබැයි අපිට මාකටිං කරන්න වෙලාවක් නෑ. අපි උදේ ඉඳන් ඔබට උගන්වන්න විවිධ දේවල් හදාගන්න. ඒ පැත්තෙන් අපි ෆේල් පුතා. ශිෂ්‍ය සංඛ්‍යාව රැස් කර ගැනීම අතින් අපි ෆේල්. ඇයි අපි ෆේල්? අපි ෆේල්. අපි පුතාට උගන්වන්න මේ ද්‍රව්‍ය හොය, ටියුට් හදන, පේපර් හදන ඔය කරනවා. හැබැයි අනිත් එක ඌට ඒව මොකුත් ඕනේ නෑ. ඌට ප්‍රතිඵල අවශ්‍යම නෑ. එයා කරන්නේ මාකටිං කරනවා. දරුවන් ළමයි බිලිබා ගන්න රැස් කර ගන්න ක්‍රමවේද හදන. හැබැයි ඒ අය ඔලුගඩි සංඛ්‍යාව අතින් දිනු. හැබැයි පළවෙනි 54 එකෙක් නෑ. ප්‍රතිඵල බිඳුවයි. අවුරුදු ගානක ඉඳලා ප්‍රතිඵලයක් නෑ. හැබැයි දරුවෝ ඒ අය අලවි ප්‍රවර්ධන කටයුතු වලට සුවිශේෂී දක්ෂයි. පැහැදිලිද? අපි ඔබෙන් කාරණක මතක් කිරීමක් කරනවා 2023 ශිෂ්‍ය කණ්ඩායම ඔබේ නංගි මල්ලි දැනුවත් කරලා සහයෝගයක් දෙන්න. හරිද? 2023 සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරලා සහයෝගයක් දෙන්න. ප්‍රතිඵල තියෙන එකම ගුරුවරයා. පැහැදිලිද? ප්‍රතිඵල නැහැ. පළවෙනි 54 ළමයි දෙන්නෙක් පෙන්වන්න කිය. ඒවට නැහැ නිස්සද්දයි. හැබැයි විවිධ උපාය මාර්ග පාවිච්චි කරලා එයයි හිතවත්කම් පාවිච්චි කරලා ඔලුගෙඩි ගන්න වැඩි කර ගැනීමේ වුණ අති දක්ෂයෝ. හැබැයි අවසානයේදී ප්‍රතිඵල නැහැ. මම ඔබට කලින් කියලා ඇති. මොරවක දෙනියායෙන් විතර ඒ 7-8 තියෙන දරුවෝ කී දෙනෙක් ඉන්නවද? සාමාන්‍ය පෙළ ප්‍රතිඵලෙදී. හැබැයි උසස් පෙළ ප්‍රතිඵලෙදී පළවෙනි 54 එකෙක් නේ. මහා ඛේද වාචකයක්. අපි ඒක නැති කරන්න ඕන. ප්‍රතිඵල බිහි කරන්නමයි පුතේ. අපි ඔබේ නංගි බලේ දැනුවත් කරන ඔබට මතක් කර සිටිනවා. රයිට්. එන්න පස්වෙනි පිටුවට. කොලයක් ගන්න. පස්වෙනි පිටුවට එන්න කොලයක් ගන්න. පස්වෙනි පිටුවට එන්න කොලයක් ගන්න. ඕකේ කරන්න එපා. ඇයි මේක කරන්න පාකුයි? අර මේ කපල කොටලා පුතේ කැතයි. බලන්න හිතෙන්නේ. දැන් කොලයක් අරන් පුතේ පස්වෙනි පිටුවේ අභ්‍යාස කරා. හේතුවත් එක්ක තියෙන්නේ. අභ්‍යාස කරන්න මගේ පුතේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. කෑලි 7යි විනාඩි 10යි. ඇති නේද? කෑලි 7යි විනාඩි 10යි. කොලයක් අරන් ගියා.
උත්තර ලියන්න පුතේ හේතුව ලියන්න. හේතුව කල්පනා කරලා ලියන්න. කොලයක් අරන් හේතුව කල්පනා කරලා ලියන්න. හරිද? රයිට්. තව දෙන්නා වෙලාව ලියන්න. හේතුව තමයි පුතේ වැදගත්. හොඳයි. බලන්න හේතුව අඳුර ගන්න.
right. අංක 1. ශ්‍රී ලංකාව තුල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රදේශයට අයත් වේ. උත්තරයක් ඕන දැන් දන්නවා. ශ්‍රී ලංකාව තුල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රදේශයට අයත් වේ. එතද එකඟද? නෑ ලියන්න පුතේ. එකඟ නොවේ. එකඟ නැතු නොවේ. ඇමරිකානු තානාපති කාර්යාලය ලංකාවේ තිබුණත් ඒක පාලනය වෙන්නේ ඇමරිකානු රජය. අයත් වෙන්නේ නෑ. ලියන්න පුතේ හේතුව ශ්‍රී ලංකා රජයේ ඍජු පාලනයට යටත් නොවේ. ශ්‍රී ලංකා රජයේ ඍජු පාලනයට යටත් නොවේ. ශ්‍රී ලංකා රජයේ ඍජු පාලනයට යටත් නොවේ. ඇමරිකානු රජය මගින් පාලනය වේ. අන්තේරවද? ඇමරිකානු රජය මගින් පාලනය වේ. වෙන එකඟ නොවේ. ශ්‍රී ලංකාවේ ඍජු පාලනයට යටත් නොවේ. ඇමරිකානු රජය මගින් පාලනය වේ. ඊළඟ දකුණු කොරියානු භූමියේ පවත්වාගෙන යන ඇමරිකානු හමුදා කඳවුරක් ඇමරිකා එක්සත් ජනපදයට අයිති වේ. ඔය දකුණු කොරියාව කියන රටේ පුතේ ඇමරිකානු හමුදා කඳවුරක් තියෙනවා. ඒක ඇමරිකාවට අයිති වෙනවා. ඔව් අපි කිව්වා තමන්ගේ රටෙන් පිට හමුදා කඳවුරක් පර්යේෂණ ආයතනයක් මහ බැංකු කාර්යාලයක් පවත්වාගෙන යනවා නම් ඒක අදාළ රටට අයිති. ලියන්න එකඟ වේ. එකඟ වේ. එකඟ වේ. දකුණු කොරියානු භූමිය තුල පැවතියද 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 හමුදා මූලස්ථානය ඇමරිකානු රජයේ ඍජු පාලනයට යටත් වේ. ඇමරිකානු රජයේ ඍජු පාලනයට යටත් වේ. දකුණු කොරියානු රජයේ ඍජු පාලනයෙන් බැහැර. දකුණු කොරියානු රජයේ ඍජු පාලනයෙන් බැහැර වේ. 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 right එන මං කියනපොතේ එකඟ වේ. දකුණු කොරියානු භූමිය තුල පැවතියද හමුදා මූලස්ථානයේ ඇමරිකානු රජයේ ඍජු පාලනයට යටත් වේ. ඍජු දකුණු කොරියාවේ රජයේ ඍජු පාලනයෙන් බැහැර වේ. පාලනයේ තියෙන ඇමරිකාව. right ඊළඟ අනුපති අංක 3 ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක වසර 2ක කාලයක් අධ්‍යාපනය හදාරන ලබන ශිෂ්‍යයෙකු ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකු වේ. එකඟයි. අධ්‍යයන කාල පරාසය කුමක් වුවත් ශිෂ්‍යයන් අදාළ රටේ නේවාසිකයන්. මොකද කියන්නේ? අධ්‍යයන කාල පරාසය කුමක් වුවත් ශිෂ්‍යයන් අදාළ රටේ නේවාසිකයන් වේ. ලියන්න එකඟ වේ. අධ්‍යාපන
අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් එකඟ වේ. අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් කාලය නොසලකා මව්රටේ නේවාසිකයන්සේ සැලකේ. කාලය නොසලකා මව්රටේ නේවාසිකයන්සේ සැලකේ. මව්රටේ නේවාසිකයන්සේ සැලකේ. අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් කාලය නොසලකා මව්රටේ නේවාසිකයන්සේ සැලකේ. ඊළඟ ඔන්න කතන්දරයක් වගේ කියනවා. වියට්නාම් භික්ෂුවක් ශ්‍රී ලංකාවේ පිරිවෙනක වසර 3ක කාලයක් අධ්‍යාපනය හදාරා අවසන් කර. right, please highlight අවසන් කර. ඉවරයි. ඉගෙනගෙන ඉවරයි. අවසන් කර එම පිරිවෙනෙහිම ගුරුවරයෙකු ලෙස තවත් වසර 2ක් වෘත්තියේ යෙදෙමින් සිටින විට එම භික්ෂුව ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකු නොවේ. වැරදි. එයා කිව්වොත් පහසක් නේද? උන්නාන්සේ අවුරුදු 3ක් අපේ රටේ ඉගෙන ගත්තා. ඒ කාලේ එයා අපේ රටේ එයා කියනවා. ඒ කාලේ උන්නාන්සේ අපේ රටේ නේවාසිකයෙක් නෙවෙයි. උන්නාන්සේ අපේ රටේ අවුරුදු 3ක් ඉගෙන ගත්තා. ඒ කාලේ උන්නාන්සේ අපේ රටේ නේවාසිකයෙක් නෙවෙයි. හැබැයි දැන් ඒක ඉවරයි. දැන් අවුරුදු 2ක් තිස්සේ උන්නාන්සේ අපේ රටේ රැකියාවක් කරනවා. දැන් උන්නාන්සේ අපේ රටේ නේවාසිකයෙක්. හරිද? right. ලියන්න උතේ. එකඟ නොවේ. එකඟ නොවේ. ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකු වේ. 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 ශ්‍රී ලංකාව තුල වසර 2ක කාලයක් රැකියාවේ නිරත වී ඇත. ශ්‍රී ලංකාව තුල වසර 2ක කාලයක් රැකියාවේ නිරත වී ඇත. ශ්‍රී ලංකාව තුල වසර 2ක කාලයක් රැකියාවේ නිරත වී ඇත. right. okay. හොඳයි. ඊට පස්සේ එක. පැනමා රාජ්‍යයේ දජය යටතේ අට්ලාන්ටික් සාගරයේ යාත්‍රා කරන නෞකාවක සේවය කරන ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු පැනමා රාජ්‍යයේ නේවාසිකයන් වේ. වැරදි. අබ්බා කොහේ ගුවන් යානයක වැඩ කළත් එව්වෝ අපේ රටේ මිනිස්සු. නේවාසිකයෝ. කොහේ නැවක සේවය කරත් එව්වෝ අපේ රටේ නේවා. ඉතින් අප්පා ගුවන් යානාවල නැව්වල වැඩ කරන අය පුතේ මොන රටේ නැවක වැඩ කළා?
මෙයා කියනෝ නේද පැනමා රාජ්‍යය. පැනමා නෙවෙයි ඕන රාජ්‍යයක නැවක වුණත් ලාංකීකයෝ වැඩ කරනවා නම් කොහේ ගුවන් සමාගමකාරී ලාංකිකයෝ වැඩ කරනවා නම් ගුවන් යානාවල එව්වෝ අයිති වෙන්නේ මව් රටට අපේ රට නේවාසිකයෝ. ලියන්න තියෙන්නේ එකඟ නොවේ ගුවන් යානා එකඟ නොවේ ගුවන් යානා නැව් ගුවන් යානා නැව් ගුවන් යානා නැව් ගුවන් යානා නැව් හා වෙනත් ජංගම යානාවල ගුවන් යානා නැව් හා වෙනත් ජංගම යානාවල වෙනත් ජංගම යානාවල සේවය කරන කාර්ය මණ්ඩල සමාජිකයන් සේවය කරන කාර්ය මණ්ඩල සමාජිකයන් සේවය කරන කාර්ය මණ්ඩල සමාජිකයන් ශ්‍රී ලංකාවේ නේවාසිකයන් වේ. කාර්ය මණ්ඩල සමාජිකයන් ශ්‍රී ලංකාවේ නේවාසිකයන් වේ. එකඟ නොවේ ගුවන් යානා වෙනත් ජංගම යානාවල ගුවන් යානා නැව් යානා වෙනත් ජංගම යානාවල සේවය කරන කාර්ය මණ්ඩල සමාජිකයන් ශ්‍රී ලංකාවේ නේවාසිකයන් වේ. ඊළඟ නාසා ආයතනයට අයත් නාසා ආයතනය යටතේ පාලනය වන චිලි රාජ්‍යයේ පවත්වාගෙන යන ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය චිලි රාජ්‍යයේ ආර්ථික ප්‍රදේශයට අයත් නොවේ. අන්න කියනවා ඇමරිකානු නාසා ආයතනයේ කොටසක් මධ්‍යස්ථානයක් තියෙනවා කොහෙද? චිලි රාජ්‍ය. ඒක චිලි රාජ්‍ය තිබුණා පුතේ චිලි රාජ්‍යයට අයිති නෑ. චිලි රාජ්‍යයේ ආර්ථික ප්‍රදේශයට අයිති නෑ. ඒක අයිති කාටද? ඇමරිකාවට. ඇයි? ඒ නාසා ආයතනයේ පාලන කටයුතු සිදු වෙන්නේ ඇමරිකානු නාසා ආයතනය. පැහැදිලිද? ඇමරිකානු නාසා ආයතනය. ඔබ දන්නවා ඇති සමහරට අහලත් ඇති. ඇමරිකානු නාසා ආයතනයේ පොඩි කොටසක් පොඩි ඒකකයක් පිටපැත්තට ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. අපේ ගමේමයි තියෙන්නේ ඇත්තටම කන්දම් මුදුනක. ඔය වගේ දැනුමත් ඇති සමහර මම මීට කලින් කියලා ඇතිනේ. නාසා ආයතනයේ කුඩා පර්යේෂණ මධ්‍යස්ථානයක් අපේ ගමේ තියෙනවා. ඔබට අපේ ගමේ සංචාරයක් කරන දවසක මට පෙන්වන්න පුළුවන්. ඔව්. ඔය දන්නවා අපේ ගමේ ළමෙක් ඉන්නවනේ පන්ති. අහලා බලන්න. නේ? පොඩි සාඛාවක් තියෙනවා. හොඳයි. right. යා. ලැබෙති. එකඟ නොවේ නාසා ආයතනය ඇමරිකාව රජයට අයත් නිසා. ලියන්න. එකඟ වේ නාසා ආයතනය ඇමරිකානු රජයට අයත් නිසා. නාසා ආයතනය ඇමරිකානු රජයට අයත් නිසා එය ඇමරිකා එක්සත් ජනපදයේ ඍජු පාලනයට යටත් වේ. එය ඇමරිකා එක්සත් ජනපදයේ ඍජු පාලනයට යටත් වේ. නාසා ආයතනය ඇමරිකානු රජයට අයත් නිසා එය ඇමරිකා එක්සත් ජනපදයේ ඍජු පාලනයට යටත් වේ. ඍජු පාලනයට යටත් වේ.
හරිද පුතේ? right. ඊළඟ දකුණු කොරියානු බහුජාතික සමාගමක් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන දේශීය ශාඛාවේ රැකියා කරනු ලබන ලාංකික සේවකයන් ශ්‍රී ලංකාවේ නේවාසිකයෝ. ඔව් මම පැහැදිලිව කිව්වා පුතේ. ජාත්‍යන්තර බහුජාතික සමාගම්වල අපේ රටේ තියෙන ශාඛාවල වැඩ කරන කාර්ය මණ්ඩලය නේවාසිකයන් විදියට සලකනවා. ලියන්න තියදී එකඟ වෙයි. එකඟ වෙයි. සමාගම ශ්‍රී ලංකාවේ නීතිය යටතේ සමාගම ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ක්‍රියාත්මක වීම හා සමාගම ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ක්‍රියාත්මක වීම හා එම සේවකයන් ලංකාවේ වාසය කිරීම නිසා එම සේවකයන් ලංකාවේ වාසය කිරීම නිසා එම සේවකයන් ලංකාවේ වාසය කිරීම නිසා හරි. ඔන්න ඔය අභ්‍යාසයෙන් අපි කළේ පුතේ නේවාසික අනේවාසික භාවය හඳුනලා දුන්නා. දැන් තියරි පන්තියේ මෙච්චර ගැඹුරකට ගියේ නැහැ. හැබැයි රිවිෂන් පන්ති වඩාත් ගැඹුරින් ප්‍රශ්නමය වශයෙන් සාකච්ඡා කරනවා. පැහැදිලිද? හොඳයි. එහෙනම් පුතේ ඔන්න තව එකක් තියෙනවානේ. රයිට්. එහා පිටේ බලන්න තව එකක් තියෙනවා. රෝමන අංක 3. ශ්‍රී ලංකාවේ පීටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ වසර දෙක කාලයක් සේවය කරන ලාංකිකයෙක් ශ්‍රී ලංකාවේ නේවාසිකයක් නොවේ. වැරදි. මම පැහැදිලිව කිව්වා පුතේ ලංකාවේ තියෙන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අපේ ආර්ථික ප්‍රදේශයට අයිති නේ. ශ්‍රී ලංකාවේ තියෙන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ලංකාවේ ආර්ථික ප්‍රදේශයට අයිති නේ. හැබැයි ඒකේ වැඩ කරන නේවාසිකයෝ අපේ රටේ මිනිස්සු ටික ඒකේ වැඩ කරන අපේ රටේ මිනිස්සු ටික ලාංකීකයෝ ටික අපි නේවාසිකයන් විදියට සලකනවා. ලියන්න තියටදී එකඟ නොවේ. එකඟ නොවේ. එකඟ නොවේ. ඔවුන් ශ්‍රී ලංකාවේ නේවාසිකයන් වේ. එකඟ නොවේ. ඔවුන් ශ්‍රී ලංකාවේ නේවාසිකයන් වේ. එකඟ නොවේ. ඔවුන් ශ්‍රී ලංකාවේ නේවාසිකයන් වේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය රතු වෙනතර ගන්න පුතේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියානු ආර්ථික ප්‍රදේශයට අයත් වුවද ඉන්දියානු ආර්ථික ප්‍රදේශයට අයත් වුවද ඉන්දියානු ආර්ථික ප්‍රදේශයට අයත් වුවද ශ්‍රී ලාංකික සේවකයින් ශ්‍රී ලාංකික සේවකයින් ශ්‍රී ලාංකික සේවකයින් ශ්‍රී ලංකාව තුල වාසය කරයි. ශ්‍රී ලාංකික සේවකයින් ශ්‍රී ලංකාව තුල වාසය කරයි. ශ්‍රී ලාංකික සේවකයින් ශ්‍රී ලංකාව තුල වාසය කරයි. හොඳයි. ඔන්න අභ්‍යාසයක් කරන්න.
යම් පුතේ අපි ඉඳපු තැනට. 4 පිටුවේ රෝමන් අංක 4ට. 4 පිටුව රෝමන් අංක 4. කියවන්න ප්‍රශ්නේ. 4 පිටුව රෝමන් අංක 4. කියවන්න. දලදේශීය නිෂ්පාදිතය යන්නෙන් කුමක් අදහස් වේ? පුතේ මේ ජාතික ගිණුම් කරන ක්‍රියාවලිය අවසානයේ අපි ලබා ගන්නා ඵලය තමයි දලදේශීය නිෂ්පාදනය. ජාතික ගිණුම් කරන ක්‍රියාවලිය අවසානයේ අපි ලබා ගන්නා ඵලය තමයි පුතේ මොකක්ද? මේ දලදේශීය නිෂ්පාදිතය. හරිද? අපි අවසාන ලබා ගන්නේ මොකද්ද? දලදේශීය නිෂ්පාදිතය. මොකක්ද පුතේ දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ? යම් රටක ආර්ථික ප්‍රදේශය තුල හරිද? යම් කිසි රටක මේ ආර්ථික ප්‍රදේශය ඇතුළේ හරිද? ආර්ථික ප්‍රදේශය තුල යම් රටක ආර්ථික ප්‍රදේශය තුල ඒ රට ඇතුළේ බිහි කරන සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණයට කියනවා දලදේශීය නිෂ්පාදනය. වෙන්නේ ලංකාවේ ආර්ථික ප්‍රදේශය තුල. පුතා දන්නවා ආර්ථික ප්‍රදේශය කියන්නේ මොකක්ද කියලා? හරිද? ආර්ථික ප්‍රදේශය තුල නේවාසිකයන් අන්න වැදගත් වශයෙන්. පුතා දැන් දන්නු නේවාසිකයෝ කියන්නේ කවුද කියලා? බිහි කරන ලද සමස්ත භාණ්ඩ හා සේවා ටිකේ වටිනාකමට කියනවා පුතේ දලදේශීය නිෂ්පාදනය. දලදේශීය නිෂ්පාදනය. එහෙනම් කොහොමද කියන්නේ? යම් රටක ආර්ථික ප්‍රදේශය තුල මොකක්ද ආර්ථික ප්‍රදේශය කියන්නේ? 2020 ආර්ථික ප්‍රදේශය තුල. පුතා දන්නවා ආර්ථික ප්‍රදේශය කියන්නේ මොනවද? ඒකට අයිති වෙන දේ මොනවද? මත දැනුමක් තියෙනවා. ඒ රටේ නේවාසිකයන්. පුතා දැන් දන්නවා නේවාසිකයෝ කියන්නේ මොකක්ද? පුතා දන්නවා. ඒ රටේ නේවාසිකයන් බිහි කරන ලද සමස්ත භාණ්ඩ හා සේවා ටිකට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? දලදේශීය නිෂ්පාදනය. right. දලදේශීය නිෂ්පාදනය යම් කාල පරිච්ඡේදයකදී ආර්ථික ප්‍රදේශයක් තුල highlight කරන්න ආර්ථික ප්‍රදේශයක් තුල highlight කරන්න ආර්ථික ප්‍රදේශයක් තුල highlight කරන්න නේවාසික ආර්ථික ඒකක. ආර්ථික ප්‍රදේශයක් තුල නේවාසික ආර්ථික ඒකක. අන්න අපේ අර රටේ අර කියපු ආර්ථික ප්‍රදේශය තුල භූමි විභාගයේ ගුවන් කලාපය සමුද්‍රීය තටාකය නේද? ඒ ටික ඇතුලේ නේවාසිකයෝ අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඉන්න අය හරිද? විසින් නිපදවන ලද භාණ්ඩ හා සේවාවල වටිනාකම. අන්න පුතේ එහෙනම් දලදේශීය නිෂ්පාදනය යනු යම් කාල පරිච්ඡේදයක් තුල සියලුම නේවාසික ආර්ථිකයක අන්න නේවාසිකයෝ ටික බිහි කරන ලද සමස්ත භාණ්ඩ හා සේවාවල වටිනාකම. එහෙනම් 2365ක් ඇතුළේ කාල පරිච්ඡේදයක් ඇතුළේ නේවාසිකයෝ ටික අපේ රටේ මිනිස්සු ටික බිහි කරන ලද සමස්ත භාණ්ඩ හා සේවාවල වටිනාකමට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? වටිනාකමට කියනවා නමක් දලදේශීය නිෂ්පාදනය. තව කියනවා පුතේ මෙහෙම. කොහොමද කියන්නේ වරහන් ඇතුළත තියලා බලන්න.
දල එකතු කළ අගයන්ගේ ඒකයයි. දල එකතු කළ අගයන්ගේ එකතුවයි. අන්න right. ඔන්න පුතේ අපි කතා. ඊට පස්සේ කියනවා වෙළඳපොළ මිල යටතේ ගණනය කරන ඕනෑම ආර්ථිකයක ප්‍රධාන සාර්වාර්ථික විචල්්‍ය මිල. highlight කරන්න. වෙළඳපොළ මිල කියන එකයි ප්‍රධාන සාර්වාර්ථික විචල්්‍ය කියන එකයි. වෙළඳපොළ මිල කියන එකයි ප්‍රධාන සාර්වාර්ථික විචල්්‍ය කියන එකයි. වෙළඳපොළ මිල කියන එකයි ප්‍රධාන සාර්වාර්ථික විචල්්‍ය කියන එකයි. වෙළඳපොළ මිල කියන එකයි ප්‍රධාන සාර්වාර්ථික විචල්්‍ය කියන එක highlight කරන්න. පුතේ මේ දලදේශීය නිෂ්පාදනය ගනිද්දී අපි වටිනාකම් එකතු කරනවනේ. ඒ වටිනාකම් එකතු කරද්දී පුතේ වටිනාකම ගන්නෙ කොහොමද? වටිනාකම ගන්නෙ කොහොමද? මිල වැඩි කරන ප්‍රමාණය. මෙතන මිල කියලා ගන්නෙ ඒ අවස්ථාවේ වෙළඳපොලේ තියෙන මිල. එහෙනම් දලදේශීය නිෂ්පාදනය ගනිද්දී සමස්ත රටේ ඇවිදලා ආර්ථික ප්‍රදේශය ඇතුලේ තියෙන භාණ්ඩ හා සේවා ටික එකතුව ගනිද්දී ඒ වටිනාකම ගන්නෙ කොහොමද පුතේ? වටිනාකම ගන්නෙ මිල වැඩි කරන ප්‍රමාණය. මොන මිලද? වෙළඳපොළ මිල වැඩි කරනවා ප්‍රමාණය. මිල ප්‍රමාණයෙන් වැඩි කළා ගන්න. එහෙනම් ඔය දලදේශීය නිෂ්පාදනය කියන එක එන්නේ පුතේ මොන මිලටද? වෙළඳපොළ මිලට. වෙළඳපොළ මිලට. එහෙනම් අපි කියනවා පුතේ මේක ගණනය කරන්න වෙළඳපොළ මිලට. පුතේ රටක සාර්වාර්ථික විචල්්‍ය වලින් ප්‍රධානම සාර්වාර්ථික විචල්්‍ය මෙන්න මේ දලදේශීය නිෂ්පාදනය. ප්‍රධානම සාර්වාර්ථික විචල්්‍ය දලදේශීය නිෂ්පාදිතය. ඔන්න පුතේ එහෙනම් අපි ආරම්භයක් ගත්තා ජාතික ගිණුම් කරගෙන. දැන් වෙලාව 4:30යි. අද ඉන්ටර්වල් එක විනාඩි 45යි. ඉන්ටර්වල් එක විනාඩි 45යි. 5:15ට නැවත පන්ති ආරම්භ වෙනවා. කීයටද පුතේ පන්ති ආයෙ පටන් ගන්න? 5:15ට. එතකොට පුතේ අපි